සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිත තුල පවතින අපිව සංසාරෙට ඇද බැඳ තබන අකුසල් ගණේට පින්වා වදාළ අකුසල් වල ස්වභාවය ඉගෙන ගැනීමත් ඒ අකුසල් දුරු කර ගැනීම පිණිස කුසල් උපදවගන්නේ කෙසේද කියන කරුණත් මුල් කරගෙන ධර්මයේ ටිකක් ඉගෙන ගන්න. ඒ වගේම විශේෂයෙන් අපි මේ දේශනා මාලාවේ ඉගෙන ගන්නවා අපේ ජීවිතේ හැමදාම අපිට මුහුණ දෙන්න ලැබෙන. ඒ වගේම නිරන්තරයෙන්ම මුහුණ දෙන්න ලැබෙන මේ පසුතැවෙන බව කොහොමද අපි දුරු කරගන්නේ? හිතේ තියෙන දුක පසුතැවීම ඒ වගේම හිතේ නැවත නැවත දුක් හටගන්න කරුණු සිහි වෙවි විපිලිසර භාවය හටගන්න හේතු වෙන කරුණු කුමක්ද කියලා ධර්මයේ තුලින් අපි ඉගෙනගෙන ඒවා කොහොමද අපේ ජීවිතේ හඳුනාගෙන බැහැර කරන්නේ? ඒ වගේම ඒ දුක උපදවන පීඩාව විපිලිසර භාවය ආදී මේ දුක් සහගත ස්වභාවයන් හඳුනාගෙන ඒවා බැහැර කිරීම පිණිස උපකාරක ධර්ම කුසල ධර්මයන් අපේ ජීවිතය තුළ අපි දියුණු කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි මේ ඉගෙන ගනිමින් සිටින්නේ. පසුගිය දේශනාවලදීත් අපිට ඉගෙන ගන්න ලැබුණා මේ අපිට ලැබිච්ච ලද මනුස්ස ජීවිතයේ අපි නොයේ කරුණු මුල් කරගෙන අපේ ජීවිත තුළ ක්‍රෝධ කිරීම, වෛරය, ඊර්ෂ්‍යාව ආදී භයානක අකුසල් හටගන්නවා. ඒ හටගන්න අකුසල් නිසා අපි බොහෝ දුක් විඳිමින්, පීඩා විඳිමින්, පසුතැවෙමින් ජීවිතය ගත කරනවා. එතකොට මෙන්න මේ ක්‍රෝධ කිරීමෙන් මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය තුළ තියෙන යම් සතුටක් ඇද්ද ඒ සතුටත් නැති වෙලා යනවා. ඒ වගේම තමන්ගේ වටා යම් කිසි කීර්තියක් ඒ වගේම ප්‍රසිද්ධ බවක් පිරිවරක් සහිතව වාසය කිරීමක් ඇද්ද ඒ කියන්නේ බොහෝ ප්‍රසිද්ධියටපත් වෙච්ච කෙනා ක්‍රෝධ කිරීම මුල් කරගෙන ඔහුගේ ප්‍රසිද්ධියට හානි වෙනවා. ඒ වගේම කීර්ති ප්‍රශංසාවට භාජනය වී සතුටින් වාසය කරන මිනිසයා ක්‍රෝධ කිරීම මුල් කරගෙන එයාගේ
කීර්ති ප්‍රශංසාවට හානි වෙනවා. ඒ වගේම බොහෝ පිරිවර සහිතව වාසය කරන කෙනා මේ ක්‍රෝධ කිරීම නිසා ඔහුට ඉන්න යහළු මිත්‍රාදීන් පිරිවර ඔහුගෙන් ඈත් වෙනවා. මෙන්න මේ කරුණු අපේ ජීවිතයේ අපිට සැප උපදවන දේවල්. සැප උපදවන කීර්ති ප්‍රශංසා, ඒ වගේම මේ ලෝකයේ යම් නම්බුනාමයක්ද, ඒ වගේම පිරිවරයක්ද, සතුටින් වාසය කරන්න පුළුවන් යම් පරිසරයක්ද, මේ සියලු දේවල් වලට හානි වෙන අපේ ජීවිතය තුළ පවතින අකුසලයක් මේ ක්‍රෝධය. තමන්ගේ හිතේ යම් කිසි කෙනෙක් කෙරෙහි, එහෙම නැත්නම් යම් පිරිසක් කෙරෙහි තමන්ගේ සිතේ හටගන්නා තරහා ඒක සිතේ පවත්වමින් වාසය කිරීම, ඒ පවත්වමින් ඔහු සිතින් කයෙන් වචනෙන් සමහර වෙලාවට ක්‍රියාවන් පවා කරනවා ඒ ක්‍රෝධයෙන් නිසා. ඒ නිසා මේ ක්‍රෝධයෙන් මිනිසෙකුට වෙන හානිය ගැන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිනවා කෝධන සූත්‍රයේදී. ඉතින් අද මම මේ පින්වතුන්ට කාල් වේලා හැටියට මේ කෝධන සූත්‍රයේ ක්‍රෝධ කිරීම නිසා ඔහුට සිද්ධ වෙන හානිය බුදුරජාණන් වහන්සේ මේකෙදි පෙන්වා දෙනවා. මේ කිව්ව කරුණු මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙම අපිට දකින්න ලැබෙන දේවල්. ක්‍රෝධ කිරීම මුල් කරගෙන අපි මේ කරුණ වලට මුහුණ දෙන අවස්ථා එමටයි. ඉතින් අද අපි ඉගෙන ගනිමු බුදුරජාණන් වහන්සේ මේ කෝධන සූත්‍රයේදී අපිට මොන විදිහටද මේවා දුරු කරගෙන වාසය කරන්න ඕන පරිසරයේ හදාගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ දේ අපි ඉගෙන ගනිමු. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට. මහණෙනි, සතුරු බවට කැමති වූ, සතුරු බව ඇති කරවන මේ කරුණු 7ක් තියෙනවා. ඒ කෙනෙක් කෙරෙහි සතුරෙක් බිහිවීම පිණිස, ඒ වගේම තමන්ගේ හිතේ තව කෙනෙක් කෙරෙහි තරහක්, ක්‍රෝධයක් හට ගන්නව නම් එකට හේතු වෙන කරුණු 7ක් තියෙනවා. ඒක ස්ත්‍රියගේ හිත තුලත් හට ගන්නවා, පුරුෂයාගේ හිත තුලත් හට ගන්නවා. ස්ත්‍රී පුරුෂ බෙහෙදකින් තොරවම මේ අකුසලේ හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ඔන්න කෙනෙක් ඉන්නවා, ස්ත්‍රියක්, පුරුෂයෙක්, තරුණ වෙන්න පුළුවන්, මධ්‍යම වයසේ වෙන්න පුළුවන්, මහලු වී වෙන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා තමාට සතුරු ඉන්නවා. තමාගේ ජීවිතේ තමන් කරගත්තු අතපසුවීම් නිසා, එහෙම නැත්නම් කිව් කෙරූ දේවල් නිසා තමන් සතුරු හදාගෙන, මේ හදාගත්තු සතුරු මුල් කරගෙන තමන් කල්පනා කරන විදිය, තමන්ගේ ජීවිතේ තමන් වටාත් තමන්ට මේ පේන්න බැරි අය ඉන්නවනම්, අකමැති අය ඉන්නවනම්, අමනාපය උපදින අය ඉන්නවනම් ඔබ බලන්න මෙන්න මේ දේවල් ඔබේ ජීවිතය තුල තියෙනවද කියලා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ දේවල් තිබුණොත් ඒකාන්තෙම ඔහු සැපසේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඔහු දුකසේ ජීවත් වෙන කෙනෙක්. ඈ දුකසේ ජීවත් වෙන කෙනෙක්. කිසි සතුටක් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තුළ උපදව ගන්නට ලැබෙන්නේ නැහැ. මේ අකුසල් ඒ තමන්ගේ ජීවිතය තුළ තියෙන තාක්කල්. බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි එක, මෙන්න බලන්න, ක්‍රෝධ සිතක් හටගත්තට පස්සේ, ක්‍රෝධ සිත හටගත්තු කෙනා තමන්ගේ ක්‍රෝධයට බඳුන් වූ පුද්ගලයා ගැන, ස්ත්‍රිය ගැන, පුරුෂයා ගැන සිතන රටාව. පළවෙනියටම මොහු සිතනවා කියනවා ඒකාන්තයෙන්ම මොහු මගේ මේ සතුරා, එහෙම නැත්නම් මේ මගේ මේ වෛරක්කාරිය විරූපී වේවා. මගේ මේ සතුරා, එහෙම නැත්නම් මේ වෛරක්කාරී විරූපී වෙනවා නම් හොඳයි. ලස්සන වෙනවට කවදාකවත් කැමති නැහැ. ඒ කියන්නේ ක්‍රෝධ කරන කෙනා, තමන්ගේ ක්‍රෝධයට බඳුන් වෙච්ච කෙනා ලස්සනට ඉන්නව දකින්න කැමති නැහැ. ඔව්, ඇත්ත වශයෙන්ම ඔහු ප්‍රාර්ථනා කරනවා, පතනවා, හැමතිස්සෙම ආසාවෙන් වාසය කරනවා තමන්ගේ ක්‍රෝධයට බඳුන් වෙච්ච කෙනා, තමන් ක්‍රෝධ කරන කෙනා මේ කැතින් වාසය කරනවා, ලස්සන වෙනවට කැමති නැහැ. එයා මේ ලස්සන ආභරණ පළඳලා, ඒ වගේම ලස්සන වස්ත්‍ර පැළඳගෙන, ඇඳගෙන මේ ලස්සන ජීවිතයක් ගෙවනට කැමති නැහැ. ක්‍රෝධ කරන කෙනා හැමතිස්සෙම කැමති තමන්ගේ ඒ වෛරක්කාරයා, එහෙම නැත්නම් තමන්ගේ වෛරක්කාරී විරූපී කෙනෙක් වෙනවට තමයි කැමති.
ලස්සන රූපයක් තියෙනවට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ ක්‍රෝධ කරන කෙනා තමන්ගේ සතුරා ගැන සිතන්නේ මේ කරුණා මෛත්‍රියෙන් තොරව සතුටු සිතින් තොරව හැමතිස්සෙම යා සිතන්නේ මෙයා නැසෙනව නම් හොඳයි වෙනසෙනව නම් හොඳයි අවලස්සන වෙනව නම් හොඳයි කියලා මේ වගේ ඊටාම ඒ කියන්නේ අහිත පිනිස පවතින දුක උපදවන ඒ වගේම නොසිතිය යුතු දේවල් තමයි ඔහු සිතන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට තමාගේ සතුරාගේ අවලස්සන ගැන සිතන මේ කෙනා ඒක දිගටම ඒක කරනවා. උදේ දැක්කත් ඔහුගේ හිතේ හටගන්නේ කැත වෙනව නම් මෙයාව. ඊට පස්සේ දවල්ට දැක්කත් රාත්‍රියට දැක්කත් තමන්ගේ පවුලේ සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුළුවන්, ඥාතියෙක් හිත මිත්‍රයෙක් වෙන්න පුළුවන්, යහළුවෙක් යෙහෙලියෙක් වෙන්න පුළුවන් මේක. බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට මේ ක්‍රෝධ කරද්දී මොකද්ද මෙයාට වෙන්නේ මේ ක්‍රෝධ කරන කෙනාට? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔහු ඒ කරුණ මුල් කරගෙන අනුන්ගේ අවලස්සන පතන කෙනා අනුන් ලස්සනට කොණ්ඩේ පීරලා ලස්සන ඇඳුම් ඇඳලා ලස්සන සෙන් පවුඩර් ගාගෙන ලස්සන සුරූපී රූපයකින් ඉන්නවා දකින්න අකමැති කෙනාට මොකද්ද ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු විරූපී වෙලා යනවා. අනුන්ට ක්‍රෝධ සහගත සිතින් ක්‍රෝධ බැඳගෙන අනුන්ගේ අවලස්සන පතන කෙනාට මොනවද ලැබෙන්නේ? ඔහු විරූපී වෙලා යනවා. ඔහුගේ තියෙන රූපේ පැහැය නැතුව යනවා. අවලස්සන වෙනවා. ශරීරයේ දුර්වර්ණ වෙනවා. විකෘති වෙලා යනවා. අවපැහැ ගැන්වෙනවා. ප්‍රේමනාප ස්වභාවයේ ඔහුට අහිමි වෙනවා. ඒ අනුන්ගේ ලස්සනට ක්‍රෝධ කරන කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණේ අනුන්ගේ ලස්සනට අනුන්ගේ ප්‍රේමනාප පෙනුමට ක්‍රෝධ කරන කෙනාට ලැබෙන දේ තමයි ඔහු විරූපී කියන බවට පත් වෙන එක. දැන් මේ ලෝකේ කවුරුත් කැමති නෑ විරූපී අවලස්සන කැත කෙනෙක් වෙන්න. ඒක ඔබ කැමතිත් නෑ. ලෝකේ කවුරුත් කැමති නෑ. විරූපී කෙනෙක් වෙන්න, අවලස්සන කෙනෙක් වෙන්න, කැත කෙනෙක් වෙන්න කවුද කැමති? හැම කෙනාම කැමති ලෝකේ ලස්සනට ජීවත් වෙන්න. ලස්සන රූපයක් ලබන්න. හැම පැහැපත්ව දිදුලන හැමකින් ඒ වගේම ලස්සන කෙස් කලබකින් යුක්තව හරි සතුටු සිතින් හැමතිස්සෙම ගත කරන්න කවුරුත් ආසයි. කවුරුත් කාටවත් කාගේවත් දුක පැතිය යුතු නැහැ. අනුන්ගේ අවලස්සන පැතිය යුතු නැහැ. නමුත් මේ ලෝකේ ක්‍රෝධ කරන කෙනා අනුන්ගේ දුක පතනවා. අනුන්ගේ අවලස්සන පතනවා. ඔහු අනුන්ගේ අවලස්සන පතද්දී විරූපී බව පතද්දී ඔහුට ලැබෙන දේ පෙරලා කුමක්ද? ඔහු විරූපී කෙනෙක් වෙනවා. සසරේ උපදින වාරය පාසා ක්‍රෝධය කරන කෙනෙක් නම් අනුන්ගේ අවලස්සන පතන කෙනෙක් නම් ඔහුට ලස්සනට කවදාකවත් ලැබෙන්නේ නැහැ. අවලස්සන ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේන් ක්‍රෝධ කරන කෙනාට ලැබෙන පළවෙනි ආදීනවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට. මේ ක්‍රෝධ කරන කෙනා ඒ ක්‍රෝධේ තමන්ගේ හිතේ අපි කියමුකෝ කා කෙරේ හරි හට ගන්නවා කියලා මේ තරහ ක්‍රෝධයක් හිතේ තියාගෙන අමනාපයක් ඔහු ඒක සිහි කර කර මේ ඔහු ගැන තරහ හට ගන්න බවක් අන්නේ බඳු කෙනෙක් අපි කියමු ඔබට ඉන්නවා කියලා. එතකොට ඔහුගේ ගැන මෙහෙම හිතනවා. අනේ මේකට නම් සැපසේ නිින්ද යන්න එපා. මේක සැපෙන් නිදා ගන්න මේකට ලැබෙන්න එපා. මෙයා මට මේ වගේ දුකක් දීපු එක්කෙනෙක්. මට දොස් කියපු එක්කෙනෙක්. අපහාස උපහාස කරපු එක්කෙනෙක්. මගේ දේ කඩා වඩා ගත්තු එක්කෙනෙක්. මාව ලැජ්ජාවට පත් කරපු එක්කෙනෙක්. මාව පෙළපු එක්කෙනෙක්. මාව පීඩාවට පත් කරපු එක්කෙනෙක් කියලා ක්‍රෝධ කරන කෙනා. ක්‍රෝධ කරන කෙනා හැමතිස්සෙම තමන්ගේ වෛරකාරය ගැන හිතනවා. මේකට නම් නිින්ද යන්න එපා හරියට. කියලා ඉතින් අර නිින්ද නොයාම ගැනම පතනවා. එයාට සැපවත් වූ නිින්දක් නොලැබේවා කියලාම පතනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ක්‍රෝධ කරන කෙනා අනුන්ගේ
සැපසහගත නින්දට ඊර්ෂ්‍යා කරන, ක්‍රෝධ කරන, අනුන්ගේ සැපසහගත නින්දට අකමැති කෙනාට මොනවද ලැබෙන්නේ? මේන් බලන්න ලැබෙන දේ. මහණෙනි, ඔහු පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇත්තේ වේ. ඔහු වටිනා පළස් අතුරා මොලොක් සුදු එළුමින් කළ. ඒ වගේම මනමින් පුළුම් පිරූ මෙට්ටවල ඔහු නිදාගත්තත්. ඒ වගේම උඩට උඩුවියන් බැඳ රත් පැහැගත් විල්ලුද කොට්ට දෙපසට තබා යහනේ සැතපුණත් ඒ ක්‍රෝධ කරන පුද්ගලයා දුකසේමයි කියනවා නිදාගන්නේ. අනුන්ගේ නින්දට කවදාකවත් ඊර්ෂ්‍යා කරන්න එපා. අනුන් සැපසේ නිදා ගන්නව දකිද්දි, සැප නින්දක් ලබනව දකිද්දි ඒකට සතුටු වෙන්න. මෙවුන්ට නම් හොඳට නිින්ද යනවා, මට තමයි මේ නිින්ද නැත්තේ. මම මෙච්චර මහන්සි වෙනවා මට සැපවත් වූ නිින්දක් නැහැ. කිසි වැඩක් පොලක් කරන්නේ නැති මෙවුන්ට සෝසේ නිින්ද යනවා කියලා කවදාකවත් ගරහන්න හොඳ නැහැ. මොකද නිින්ද යමෙක් ලබනවා නම් ඔහු ක්‍රෝධ කරන කෙනෙක් නෙමෙයි. සැපවත් වූ නිින්දක් යමෙක් ලබනවා නම් ඔහුගේ සිතේ ක්‍රෝධය අඩුයි. ඒ නිසා ඔබ කැමති නම් සැපවත් වූ නිින්දක් ලබන්න, සැපසේ නිදන්න ඔබ කුමක්ද කරන්න ඕනේ? ක්‍රෝධ නොකර සිටීම. අනුන් සැපසේ නිදා ගන්නවා දකිද්දි, සැපසේ විවේකයෙන් ඉන්නවා දකිද්දි සතුටු වෙන එකට. අනුන්ගේ සැපයට සතුටු වෙන්න. අනුන්ගේ සැපයට සතුටු වෙද්දී, අනුන්ගේ නින්දට සතුටු වෙද්දී ඔහුට සැපසේ නින්ද යනවා. සැපසේ නින්ද නැති කෙනා රාත්‍රියේ එළි වෙනකන් දුකසේ වාසය කරනවා. ඒ දුක කියන්නේ තමන්ගේ ජීවිතේට හැමතිස්සෙම පීඩා උපද්දවන දෙයක්. වෙහසක්. බලන්න සිතලා එක රාත්‍රියක් තමන්ට සැපසේ නිදා ගන්න අවස්ථාව නොලැබුණොත් ඒ රාත්‍රියේ පුරාම ඔහු වෙහෙසටපත් වෙලා. ඔහුට ඒක දිග රාත්‍රියක්. ඒ වගේම ඔහු ඒ රාත්‍රියේ පුරා දුකසේ වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ක්‍රෝධ කරන කෙනාට ලැබෙන දේ මොනතරම් මේ සැප පහසු මට සිලිටු ඇඳගෙන නිදාගත්තත් මේ එයාට පහසුවක් නැහැ එකකින්. අනුන්ට ක්‍රෝධ කරනවා. අනුන්ට ක්‍රෝධ කිරීමෙන්, අනුන්ගේ නින්දට ක්‍රෝධ කිරීමෙන් ඔහුට ලැබෙන දේ මොකද්ද? සැපවත් වූ නින්ද අහිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේන් ඒ ස්ත්‍රියට හෝ පුරුෂයාට අනුන්ගේ නින්දට ක්‍රෝධ කිරීමෙන් ලැබෙන දේ. ඒ නිසා ඔබ මේ දේශනා අපි ශ්‍රවණය කරද්දී අපිත් ඉගෙන ගන්න ඕනේ මේ දේවල් නම් අපි කළ යුතු දේවල් නෙවෙයි, මේවා කිරීම හේතුවෙන් අපේ ජීවිතේට දුක් උපදිනවා කියලා අපි ඉගෙන ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ඔන්න සතුරෙක් ඉන්නවා, තමන්ගේ සතුරා ගැන මෙහෙම කල්පනා කරනවා. අහෝ ඒකාන්තයේ මොහු දියුණුවට හේතුන කරුණු නොගන්නේ නම් මැනවි. ඒ කියන්නේ තමන්ගේ සතුරා ගැන එයා සිතන්නේ මේකානම් කිසි දවසක දියුණු වෙන්න එපා. ධනෙන් දියුණු වෙන්න එපා. ගුණයෙන් දියුණු වෙන්න එපා. බලයෙන් දියුණු වෙන්න එපා. හැකියාවෙන් දියුණු වෙන්න එපා. පිරිවරෙන් දියුණු වෙන්න එපා. දක්ෂකමින් දියුණු වෙන්න එපා. මේ කිසිම දෙයකින් ඔහු තමන්ගේ සතුරා දියුණු වෙනව දකින්න කැමති නැහැ. එතකොට සමහර වෙලාවට මේ සතුරුකම හටගන්නේ ඊටාම සුළු කරුණකින්. සුළු කරුණෙන් සතුරුකම, ක්‍රෝධය හටගත්තත් ඒ සතුරු බව හිතේ පිහිටපු කෙනාට ඒක විශාල දෙයක්. ඒ ක්‍රෝධය උට විශාල දෙයක්. ඉතින් එයා මොකද කරන්නේ? තමන්ගේ සතුරාගේ දියුණුවට කැමති නැහැ. තමන්ගේ සතුරාගේ දියුණුවට කැමති නැහැ. එයා ක්‍රෝධ කරනවා එයාගේ දියුණුවට. කිසිම අයුරකින්, කිසිම දෙයකින් දියුණුවට කැමති නැහැ. අනේ මෙයා දියුණුවට හේතුන කිසිම කාරණයක් මෙයාට නොලැබේවා. මෙයාගේ ජීවිතේ පිරිහීමටමපත් වේවා. ධනෙන්, ගුණෙන්, බලෙන්, නුවණින්, පිරිවරින් පිරිහීමටමපත් වේවා කියලා තමන්ගේ ප්‍රතිවිරුද්ධයා ගැන, විරුද්ධ කෙනා ගැන, අමනාප කෙනා ගැන මොහු කල්පනා කරනවා. මහණෙනි, මේ විදිහට අනුන්ගේ දියුණුවට අකමැති, අනුන්ගේ දියුණුවට හේතු වෙන කරුණු යෙදෙනවට අකමැති, තමන්ගේ සතුරාගේ දියුණුවට හේතු වෙන කරුණු දකින්න අකමැති මේ ක්‍රෝධ කරන පුද්ගලයාට මොකද්ද ලැබෙන්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න ඔහුට ලැබෙන දේ. කවදාකවත් මේ මිනිසයාට තමන්ගේ දියුණුවට හේතු වෙන කරුණු මුණ ගැසෙන්නේ නැහැ. ඔහු හැමතිස්සෙම පටලවා ගන්නවා. දියුණුවට හේතු වෙන දේ කියලා හිතාගෙන ඔහු පිරිහීමට හේතු වෙන දේම ලං කර ගන්නවා. පිරිහීමට හේතු වෙන දේ ඔහු දියුණුවට හේතු වෙන දේ කියලා ලං කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා අනුන්ගේ දියුණුවට අකමැති අනුන්ගේ දියුණුවට මේ හානි කරන අනුන්ගේ දියුණුවේ පිරිහීම කැමති කෙනා දියුණු වෙන්න උත්සාහ ගනිද්දී ඔහුට මිතුරන් හැටියට ලැබෙන්නේ සතුරුමයි. ඔහුට මිතුරන් හැටියට ජීවිතේ හැමතිස්සෙම සතුරු ලැබෙනවා. ඔහුට කන පිට හැමතිස්සෙම ලැබෙන්නේ. දියුණු වෙන්න ඕන කරන කරුණු කියලා ඔහු සේවනය කරද්දී ඔහු තමන්ගේ ජීවිතේට ලං කරගන්නේදී පිරීමට හේතු වෙන කරුණු ලං කරගෙන. මේ අනුන්ගේ දියුණුවට හානි කරන කෙනාට අනුන්ගේ දියුණුවට අකමැති කෙනාට වෙන දේ. මේ වගේ දෙයක් වුණාට පස්සේ යා කියනවා මං හරියට මහන්සි වෙනවා මං හිතාගෙන හිටියේ මගේ දියුණුවට හේතු වෙන කෙනෙක් මෙයා කියලා මං ලං කරගත්තේ. නමුත් මගේ හානියටම පිරීමටම මෙයා හේතු වුණානේ කියලා පස්සේ පසුතැවෙනවා. ඇයි ඒ පස්සේ පසුතැවෙන්නේ? එයාට ඒක හේතුනේ අනුන්ගේ දියුණුවට හානි කළා. අනුන්ගේ දියුණුවට ක්‍රෝධ කළා. ඊර්ෂ්‍යා වක්‍රව හරි ඒ අනුන්ගේ දියුණුවට අකමැති එක්කෙනා ඒක විනාශ කරන්න කටයුතු කරනවා. තමන්ට බැරි නම් අනුන් ලවා හරි කරනවා. තමන්ට බැරි නම් අනුන්ගේ සතුට වනසන්න අනුන් ලවා හරි වනසවනවා. තමන්ට බැරි නම් අනුන්ගේ තියෙන දියුණුව වනසන්න අනුන් ලවා හරි වනසවනවා. තමන්ට බැරි නම් අනුන්ගේ තියෙන හැකියාවන් වලට හානි කරන්න ඒ හැකියාවන් මුල් කරගෙන කෙනෙක් අපි කියමු ඔන්න රස්සාවක නම් ඉදිරියට යනවා. ඒ ඉදිරියට යද්දී මේ ඉදිරියට යන දක්ෂතා සහිත මේ පොඩි කොළුවා ගැන කෙල්ල ගැන මේ දක්ෂයා ගැන කෙනෙක් ඊර්ෂ්‍යාවෙන් යුක්තයි. ඔහුට දක්ෂතා නැති නිසා. ඔහුට වළක්වන්න බැරි නම් වෙන කෙනෙක්ගේ මාර්ගින් හරි වළක්වනවා. මෝඩ නම් උඩට එන්න දෙන්න එපා. මේ දක්ෂතා තිබුණත් මෙයා මේ වගේ කෙනෙක් කියලා කේලම් කියලා කොටවලා ඔහු පහළට ඇදලා දානවා. එයා මේ විදිහට කර කර එයා දියුණුව පතනවා. එයා දියුණුව පැතුවට ඔහුට දියුණුව ලැබෙන්නේ නැහැ. ඇයි හේතුව? දියුණුව ලබන්න ඕන වැඩපිළිවෙල ඒක නෙමෙයි. දියුණුව ලබන්න නම් ඔහු අනුන්ගේ දියුණුව දැක දැක සතුට වෙන්න ඕනේ. අනුන්ගේ දියුණුව දැක දැක ඒකට කියනවා මුදිතාව කියලා. මුදිතාව නැති පුද්ගලයා ස්ත්‍රිය පුරුෂයා අනුන්ගේ දියුණුවට අකමැති. බුදුරජාණන් වහන්සේ වදාළා ඔහු දියුණුවෙන් පිරිහී යනවා. දියුණුවෙන් පිරිහීමටපත් වෙන පිරිවරෙන් පිරිහීමටපත් වෙන මේ පුද්ගලයා දුකසේ වාසය කරනවා, පීඩාවෙන් වාසය කරනවා, හැමතිස්සෙම පසුතැවෙනවා. ඒක තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔන්න සතුරෙක් ඉන්නවා තමන්ගේ සතුරා ගැන මේ විදිහට කල්පනා කරනවා. අහෝ ඒකාන්තේ මොහු භෝග සම්පත් නොලබන්නේ නම් මැනවි. බලන්නකෝ හිතේ ක්‍රෝධයක් හටගත්තට පස්සේ මිනිස්සෙක්ගේ ඒ මිනිසයා ඒ ක්‍රෝධ කරන පුද්ගලයා කෙරෙහි සිතන සිතිවිලි ටික අමනාපෙන්ම සිතනවා. ඔහුගේ පිරිහීමම පතනවා. කිසිම භෝග සම්පත්තියකින් මොහු නොවැඩේවා කියලා පතනවා. එයා ඒ තමන්ගේ හතුර තමයි දුකසේ හේන් ගොවිතැන් කරන්නේ. දුකසේ වැට ගසාගෙන දුකසේ තමන්ගේ ගොවිතැන ආරක්ෂා කරගෙන දුකසේ රැකවල්ලාගෙන තමන්ගේ කුඹුරු ගොවිතැන කරනවා. හේන වත්ත පිටිය සුරකිනවා. මේ මිනිස්යාගේ භෝග සම්පත් වලට ඊර්ෂ්‍යා කරන මේ ක්‍රෝධී පුද්ගලයා අර දුකසේ ආරක්ෂා කරන වැට මායිම් කඩා බිඳ තබනවා. සත්තුන්ට ඇතුල් වෙන්න නැති මාවත් ඔහු විවෘත කරනවා. ඒ වගේම සත්තු නැති ගොවිබිම් ඒ වගේම ආපදා නැති මේ හානි නැති ගොවිබිම් ආදී මේවට හානි පමුණවනවා. Tamanට බැරි නම් අනුන් ලවා හරි කරනවා. මේ ක්‍රෝධ පුද්ගලයාගේ හැටි. ඔහු කරද්දී අනුන්ගේ භෝග සම්පත් වලට ඔබ අහලා ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අග්‍ර උපස්ථායක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ
හරීම ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙක්. මෙයා කෙරෙහි වෛර බැඳගත්තු ක්‍රෝධයේ පිහිටුවාගත්තු හිඟන්නෙක් මේ සිටුතුමාගේ සියලු ගව රෑලේ මේ ගව පට්ටියේ ගවයින්ගේ කකුල ගානේ කැපුවා. ඒ වගේම මේ යාගේ තිබිච්ච අක්කර 100 ගණන් රන්වන් පාටින් පැසී දිලෙන ඒ කෙත් යායවල් ගිනි තිබ්බා. ඒ වගේ මේ උපාසක හරි සතුටින් හදලා පූජා කළ බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියටත් ඔහු ගිනි තිබ්බා. මේ ක්‍රෝධයේ හැටි. ක්‍රෝධ කරන පුද්ගලයාට තරහා තිරමක් මිම්මක් කිසිම මායිමක් ඔහුට නැහැ. ඔහුට ඒවා ගාණක් නැහැ. ඔහුගේ ක්‍රෝධය පිරිමහන්න පුළුවන් සෑම දෙයක්ම කරනවා. භෝග සම්පත් විනාශ කරනවා. හානි පමුණවනවා. සුණු විසුණු කළා දානවා. ගිනි දානවා. විනාශ කළා දානවා. සොරකම් කරනවා. මහණෙනි මේ අනුන්ගේ දියුණුව භෝග සම්පත් වලට ක්‍රෝධ කරන මේ තැනත්තාට මොකද වෙන්නේ? ඔහු දුකසේ හම්බ කරනවා. දහඩිය මුගුරු හෙරලා වෙහෙස මහන්සි වෙලා අතපය වෙහෙසවලා යම් ධනයක් හම්බ කරනවද? අනේ මොකද මේකට වෙන්නේ? රජවරු විසින් ගන්නවා. රාජ භාණ්ඩාගාරයට රැගෙන යනවා. සොරු විසින් ගන්නවා. ඔහුට අහිමි වෙනවා ඒක. තමා අකමැති අප්‍රිය අය අරගෙන යනවා. අනුන්ගේ දියුණුවට අකමැති, අනුන්ගේ භෝග සම්පත් දකින්න අකමැති කෙනාට වෙන හානිය මේ ක්‍රෝධසිතත් එක්ක හටගන්න එක. ක්‍රෝධේ හිතේ පිහිටුවාගෙන ක්‍රෝධයෙන් පුපුරා නැගෙන ක්‍රෝධය මුල් කරගෙන අනුන්ගේ භෝග සම්පත් දිහා බලන්න බෑ. ඔහුගේ ඇස් කහනවා. ඔහුට ඒ ගැන අහන්න බෑ. ඔහුට ඒ ගැන සිතන්න බෑ. පුපුරන ඔහුගේ සිත. නමුත් එයා තමන්ගේ භෝග සම්පත් දියුණු කරන්න මහන්සි ගන්නකොට මොකද වෙන්නේ? අහෝ ඔහු නොසිතූ අයුරින් භෝග සම්පත් විනාශ වෙලා යනවා. එක්ක රජේ රාජසන්තක බවට පත් වෙනවා. මහණෙනි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අනුන්ට ක්‍රෝධ කොට අනුන්ගේ භෝග සම්පත් විනාශේ පතයිද? ඔහුට ලැබෙන්නේ මේක කියනවා. ඔහුට ලැබෙන්නේ මේක. පස්වෙනි එක මහණෙනි සතුරෙකුට මෙබඳු දෙයක් කැමති වේ. අහෝ ඒකාන්තයෙන් මගේ මේ සතුරා කීර්ති සහිතව පරිවාර සම්පත් නොලබන්නේ නම් මැනවි. ඒ කියන්නේ එයා තමන්ගේ සතුරා ගැන කීර්ති ප්‍රශංසා ලබනවට කැමති නැහැ. එයාට පිරිවර ලැබෙනවට කැමති නැහැ. එයා අකමැති තමන්ගේ සතුරා තනි වෙලා හුදෙකලා වෙලා පාළුවට ගිහිල්ලා කොනකට ගිහිල්ලා දුක් විඳලා මැරෙනවා දකින්න කැමති. එයා කැමති නෑ එයා පිරිවර සහිතව ඉන්නවා දකින්න. එයා කවදාකවත් පතන්නේ නෑ තමන්ගේ සතුරා සතුටු සිතින් ඉන්නවා දකින්න. ඒ වගේම පිරිස අතරේ ඔහු ප්‍රශංසාවට භාජනය වෙනවා දකින්න කැමති නෑ. අනුන්ගේ කටකින් තමන්ගේ සතුරගේ ගුණයක් අහන්න කැමති නෑ. අනුන්ගේ ප්‍රශංසාවට තමන්ගේ සතුර භාජනය වෙනවා දකින්න කැමති නෑ. භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි මේ පුරුෂයා ක්‍රෝධ කරන්නේ ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ, ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇත්තේ වේ. මහණෙනි මෙයාට මොකද වෙන්නේ? අනුන්ගේ පිරිසට ක්‍රෝධ කරන කෙනාට අප්‍රමාදයේ හේතුවෙන් ඔහු දුකසේ මහන්සි වෙලා යම් පිරිසක් තමන්ගේ වටා හදා ගන්නවද ඒ පිරිසත් ඔහුගෙන් කැඩිලා යනවා. මේ ක්‍රෝධ කරන කෙනාට වෙන වැඩේ තමයි අනුන්ගේ පිරිසට ඊර්ෂ්‍යා කරන, අනුන්ගේ පිරිසට ක්‍රෝධ කරන, අනුන්ගේ පිරිස දකිද්දී ඔහුට ඉන්න බැරි. ඔහුට ඉන්න බෑ. මොනවා හරි උඩර වැටියක් දාලා අනුන්ගේ පිරිස බිඳවනවා. මොනවා හරි කේලම් ගොතලා අනුන්ගේ පිරිස බිඳවනවා. මොකක් හරි ක්‍රමයකින් අනුන් පිරිස ඔන්න ඔබ හිතන්න මෙහෙම දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හරි සතුටින් දන් දෙන්න යන පිරිසත් එක්ක. ඒ වගේ පිරිසත් එක්ක චාරිකාව යනවා. පිරිසත් එක්ක සතුටින් සමාදානෙන් ජීවත් වෙනවා. මේකට ඊර්ෂ්‍යා කරන පුද්ගලයා මේක දැක ඔහුට ඉන්න බෑ. ඔහු ඒකට ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා. ඒ පිරිස මොහුගෙන් බිඳින්න, මොහු ළඟට ගන්න, මොහුගෙන් ඈත් කරන්න ඔහු පුළුවන් සෑම ක්‍රියාවම ගන්නවා. ඔහු එකෙන් සතුටු වෙනවා. අනුන්ගේ පිරිස බිඳලා
ඔහු සතුට වෙනවා. සතුට වුණාට ඔහුට ලැබෙන ආදීනව මොකද්ද? තමන්ගේ වටේ යම් පිරිසක් ඉන්නවද ඔහු දුකසේ හදාගත්තු මේ ක්‍රෝධ කරන පුද්ගලයාගේ යාළු මිත්‍රාදීන් සියලු දෙනා එකා කැඩි කැඩි ඈත් වෙනවා. ඔහු දුකටපත් වෙද්දී ඔහුට කවුරුත් නැහැ. ඔහු කොන් වෙනවා. ඔහු තනි වෙනවා. ඔහු හුදකලා වෙනවා. ඔහුගේ දුක විඳින්න කවුරුත් නැහැ. ඔහුගේ දුකේදී ඔහුට උපකාර කරන්න කවුරුත් නැහැ. ඔහුගේ පීඩාව සංසිඳවන්න ඔහුට කවුරුත් නැහැ. ඔහුට උපකාරයට කවුරුත් නැහැ. ඔහු අනුන්ගේ උපකාරයට හිටපු තමන්ගේ සතුරෙක් හැටියට ඔහු දැකපු කෙනාගේ සියලු මිත්‍රාදීන් ભેද බින්න කරලා විනාශ කරලා දැමීමේ ආදීනිය ඔහු කරා එනවා. ඔහු දුකසේ මැරෙනවා. පීඩාවටපත් වෙලා මැරෙනවා. ඔහු හැමතිස්සෙම බයෙන් සලිත බවින් ඉන්නවා. ඔහුට උපකාරයට කවුරුත් නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ක්‍රෝධ කරන කෙනා අනුන්ගේ පිරිවරට හානි පමුණුවද්දී ඔහුගේ පිරිවර පවා විනාශ වෙලා යනවා කියනවා. මේක තමයි පස්වෙනි ක්‍රෝධ කරන්නාට ලැබෙන ආදීනවය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මෙහිලා සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වේ. මොකක්ද එයා කැමති වෙන්නේ? අහෝ ඒකාන්තයෙන් මොහු මිතුරන් ඇත්තෙක් නොවන්නේ නම් මැනවි. ක්‍රෝධ කරන එක්කිනා ඊළඟට පතනවා තමන්ගේ සතුරාට මිත්‍රයෝ නොලබේවා කියලා. මිත්‍රයෝ නොලබේවා කියලා පතනවා. එයා කැමති නෑ තමන්ගේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට අපේ ජීවිතේ අපිට ඉන්නෝ ඔබ කාටත් ඇති මිත්‍රයෙක්. සුවදශීලී මිත්‍රයෝ ඉන්නවා. ස්ත්‍රී පිරිසට ඉන්නවා, පුරුෂ පිරිසට ඉන්නවා, යහළු යෙහෙලියෝ. ඔවුන් තමන්ගේ යහළුවාගේ දුකේදී සැපේදී පණමින් වාසය කරනවා. හුස්ම පොදමින් වාසය කරනවා. ඒ පණ නලමින් තමන්ගේ ළඟින් දුක සැප බෙදාගෙන ඉන්න යහළුවෝ සාමාන්‍යයෙන් ලෝකේ ඔබටත් ඇති. ඊටාම ප්‍රියමනාප, ඊටාම ස්නේහයෙන්, ඊටාම ආදරයෙන් ගෞරවයෙන් ඔබට හිතවත්ව ඔබේ දුකට අකමැති, ඔබේ සැපයට කැමති යහළුවෝ ඉන්නවා. එතකොට මේ ක්‍රෝධ කරන කෙනා ඒ වගේ මිතුරන් තමන්ගේ සතුරාට ඉන්නව දකින්න කැමති නැහැ. තමන්ගේ සතුරට මිත්‍රයෝ ඉන්නව දකින්න කැමති නැහැ. තමන්ගේ සතුරා ගැන සතුරා කැමති මිත්‍රයෝ නැති කෙනෙක් බවට පත් වෙනවට. එයා කැමති මේ දුක් විඳිනව දකින්න තනියම දුක් විඳිනව දකින්න තමයි කැමති. එයා පීඩාවටපත් වෙද්දී ඔහු තනියම විඳෝ ඉන්නව දකින්න කැමති. තනියම වෙහෙසටපත් වෙවි කිසි දෙයක් කර කියා ගන්න නැතුව ඉන්නව දකින්න කැමති. බලන්නකො මේ ක්‍රෝධය කියන එක මොනතරම් අපිට හානි පමුණුනොද කියලා. අපේ ජීවිතේට පුදුමාකාර විදිහට හානි පමුණුන මේ ක්‍රෝධය. මොකද්ද මේකෙන් වෙන්නේ? මේ මෛත්‍රිය නැතිවීමේ ආදීනවනේ. මෙසිත නැතිවීමේ ආදීනවේ. ඉතින් මේ සිත තියෙනවා නම් කවදාකවත් කෙනෙක්ගේ සිතේ මේ වගේ ආකල්ප මේ ක්‍රෝධය මුල් කරගෙන හටගන්නේ නැහැ. අනුන්ගේ දුක පතන්නේ. දැන් මේ කරන්නේ අනුන්ගේ දුක පතනවා. අනුන්ගේ වෙහෙස, අනුන්ගේ පීඩාව, අනුන්ගේ අපහසුව පතනවා. ඒ සතුරාගේ ස්වභාවය. තමන්ට යමක් ළඟා කරගන්න බැරි නම් සතුරා හැමතිස්සෙම කරන්නේ තමන්ගේ සතුරාට ඒ දේ නොලැබෙනවා දකින්නමයි. තමන්ට නැති දේ තමන්ගේ සතුරට තියෙනව දකින්න කැමති නැහැ. තමන්ට ලස්සන වාහනයක් නැත්තම් තමන්ගේ සතුරට ලස්සන වාහනයක් තියෙනව දකින්න කැමති නැහැ. තමන්ට ලස්සන ගෙයක් නැත්තම් සතුරට ලස්සන ගෙයක් තියෙනව දකින්න කැමති නැහැ. තමන්ට ලස්සන බිරිඳක් නැත්තම් ලස්සන බිරිඳක් තමන්ගේ සතුරට ඉන්නව දකින්න කැමති නැහැ. තමන්ට ලස්සන දරුමලු නැත්තම් ඥාති පිරිවර නැත්තම් සතුරා කවදාකවත් කැමති නැහැ තමන්ගේ සතුරාට. ක්‍රෝධ කරන කෙනා කවදාකවත් කැමති නැහැ තමන්ගේ සතුරාට ලස්සන දරුපවුල්ලෝ ඉන්න, දරුමල්ලන් ඉන්න, ලස්සන ඥාති පිරිවර ඉන්න පවුලක් දකින්න. සතුරු ක්‍රෝධ කරන කෙනා කවදාකවත් කැමති නැහැ තමන්ගේ ක්‍රෝධයට බඳුණු පුද්ගලයා, වෛරක්කාරයා, තමන් සතුරා හැටියට දකින්න කෙනා සතුරු සිතින් සැපසේ වාසය කරන දකින්න. හොඳට රසට කාලා ඉන්නව දකින්න කැමති නැහැ. හොඳට ඇඳලා ඉන්නව දකින්න කැමති නැහැ.
මේ වගේ හරියට තියෙන ඔය പ്രേත වස්තු වල එහෙම සිද්ධි ඒවැයි හරියට තියෙන්නේ මේ පවුල් වල හටගන්න ආරවුල්. සමහර අවස්ථා තියෙනවා ස්වාමියා බිරින්දෑවරු දෙන්නෙක් කියනවා. පළවෙනි බිරින්දෑට දරුවෝ නැහැ. දෙවෙනි බිරින්දෑ කසාද බැඳගත්තාම ඒ බිරින්දෑට දරුවෝ හම්බෙන්න ඉන්නවා. එතකොට පළවෙනි බිරින්දෑ ඊර්ෂ්‍යා කරනවා. ගබ්සා වෙන අර දරුවෝ ගබ්සා වෙන්න බෙහෙත් දෙනවා. ඊළඟට අර දෙවෙනි බිරින්දෑ සතුටින් ස්වාමියාත් එක්ක ඉන්නව දකින්නකොට මෑට ඊර්ෂ්‍යායි. ඊට පස්සේ ඈ අඳින වස්ත්‍ර වලට කහඹිලිය ගන්නවා. නිදන ඇඳේ කහඹිලිය තවරනවා. ඊට පස්සේ දෙවෙනි බිරිඳෑ කරන සියලු කටයුතු පළවෙනි බිරිඳෑ කරන හැටියට පෙන්න මේ ක්‍රෝධය. බුදුරජාණන් වහන්සේ වදාලා කවදාකවත් එයා කැමති නෑ කියනවා මිතුරන් එක්තෙක් වෙනවා දකින්න. ක්‍රෝධ කරන කෙනා තමන්ගේ කෙනා ඒ සතුරා මිතුරෝ ඉන්න කෙනෙක් හැටියට දකින්න කැමති නෑ. එයාට පිරිවර මිත්‍රත්වය මේ අනුන් ඒ තමන්ගේ සතුර සතුටින් ඉන්නව අනුන් එක්ක දකින්න කැමති නෑ. පිළිකුල් කරනවා. මොන ක්‍රමෙන් හරි ඒවට හානි කරනවා. මහණෙනි මේ විදිහට ඔහු අනුන් තමන්ගේ සතුරා මිතුරන් ඇතුව වාසය කරනවා දකින්න බැරිකම නිසා ඒක කඩාකප්පල් කරන්න කටයුතු කිරීමෙන් ඔහුට ලැබෙන්නේ මොකද්ද? මෙන්න බලන්න. ක්‍රෝධයෙන් පීඩිත වූ ඔහු දුරින්ම දුරු කරති. මොකද්ද වෙන්නේ? ඥාතීන් යහළු යෙහෙලියන් ඒ වගේම හිත මිතුරන් මොහු කොන් කරනවා. මේ සමාජයේ ඔබට දකින්න ලැබෙයි කොන් විච්ච මිනිස්සු. හැම සමාජයකම ඉන්නවා. අයිනකට වෙලා කොන් වෙලා විඳවා ඉන්නවා. පීඩාවෙන් තැවි තැවි ඉන්නවා. ඔහු ළඟට කවුරුත් යන්නේ සාමාන්‍යයෙන් ඔහු ඒ වගේ මිනිස්සු කෙරේ කරුණාවක්වත් හිතේ හටගන්නේ අනේ මේ මිනිස්සයා මේ විඳවනවනේ කියලා යන්න යනවා. මොකක්කෝ කර්ම විපාකයක් වෙන්නේ නැති මේ මිනිස්සයම කරපු කියලා වචනයක් පිට කරලා අපි පිටත් වෙනවා. උදව්වක් කරන්නවත් ඔහු ළඟට යන්න ඔහුගේ හිත පෙළඹෙන්නේ නැති ඔහුගේ කර්මයේ බලවත්. ඔහුගේ කර්මයේ බලවත්. මොකද්ද ඔහු කරපු කර්මය? අනුන් තමන්ගේ සතුරා මිතුරන් ඇතිව ඉන්නව දකින්න අකමැති බව. ඒ නිසා ඔහුට වෙන්නේ මොකද? මිත්‍රයෝ යහළුවෝ ලේ ඥාතිහු මේ පුද්ගලයා දුරු කරනවා. ඵලයන් යන්න පැත්ත පලාතක ඉන්න එපා. නුඹ ක්‍රෝධ කරන කෙනෙක්. අනුන්ගේ යහළු යෙහිලියන් සතුටින් ඉන්නව දකින්න කැමති නැති කෙනෙක්. ක්‍රෝධී පුද්ගලයෙක්, ක්‍රෝධ කරන තැනැත්තියක් කියලා නිර්පා දමනවා. ඔහු දුකසේ වාසය කරනවා. මේක තමයි 6 වෙනි කාරණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සතුරෙක් තම සතුරා ගැන මෙබඳු දෙයක් කැමති වේ. ඔන්න සතුරා ඊළඟට කැමති වෙන දේ. අහෝ ඒකාන්තයේ මොහු මරණින් මත්තේ බලන්නකෝ මරණින් මතු කායමේදී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරෙහි උපන්නේ නම් මැනවැයි කියලා ක්‍රෝධ කරන කෙනා තමන්ගේ ක්‍රෝධයට බඳුන් වූ කෙනා ගැන සිතනවා. සතුරා තමන්ගේ අනිකුත් සතුරා ගැන සිතනවා. ක්‍රෝධ කරන කෙනා තමන්ගේ ක්‍රෝධ කරන කෙනා ගැන සිතනවා. ඒ වගේම පලි ගන්න කෙනා තමන් මේ පලි ගන්න කෙනා ගැන මේ විදිහට සිතනවා. ඒ වගේම එකට කරන කෙනා මේ විදිහට සිතනවා. මේ විදිහට මෙයා හැමතිස්සෙම පතනවා මෙයා නම් මරණයටපත් වෙලා සුගතියට යන්න එපා. මුන්ට කොයි සුගතියක්ද? මෙවුන් ගැන අපිනේ දන්නේ. මොන සුගතියක්ද? මෙවුන්ට සුගතිය නෙමෙයි හිමි වෙන්න ඕනේ. නිරේමයි මුන් යන්න ඕනේ කියලා මිනිසුන්ට කොච්චර බයිනවද? තමන්ගේ හිතේ තරහ කඩගත්තට පස්සේ අපි දන්න ඕනේ කරන පින් වල හැටි කියනවා. පිනට ගරහනවා. හරි ධාර්මික ගුණ සම්පන්න පින්වන්ත මිනිස්සු ඉන්නවා. ඊටා සුළු වරදටත් ගරහනවා. ඊටා චූටි දෙයටත් නිନ୍ଦා අපහාස කරනවා. කවදාකවත් ගුණයක් දකින්නේ ගරහා ඉන්නවා. කොච්චර ගරහනවද කියන්නේ අවසානට ඔහු ඒ පුද්ගලයාගේ දුගතිය පතනවා. සුගතියට කැමති නැහැ. සුගතිය පිළිකුල් කරනවා. දුගතියම ප්‍රාර්ථනා කරනවා. මොහු මැරිලා අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේම උපදීවා කියලා පතනවා. පින්වත් මහණෙනි මේ පුරුෂ පුද්ගලයා වනාහි ක්‍රෝධ කරන්නේ ක්‍රෝධයෙන් පීඩිත සිත් ඇත්තේ ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇත්තේ වෙයි. මොන බලන්න එතකොට ක්‍රෝධය කොච්චර බරපතල විදිහට මෙයාගේ සිතේ කා වැදිලාද කියලා.
ක්‍රෝධයෙන් පීඩිත ඔහු කයින් දුස්චරිතයේ හැසිරී වචනේ මනසින් දුස්චරිතයේ හැසිරී කයින් වචනේ මනසින් දුස්චරිතයේ හැසිරෙන මොහු කරාම අනුන්ට ක්‍රෝධ කොට නිරේ පතන මේ පුද්ගලයා කරාම මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරේ උපදිනවා කියනවා. දැන් අනුන්ට ක්‍රෝධ කරන කෙනා පින රැස් කරනවා නම් ඒත් කමන්නේ. අනුන්ට ක්‍රෝධ කර කර ඔහු මොකද කරන්නේ? කයෙන් වචනෙන් සිතින් පවුම රැස් කරනවා. අනුන්ට ක්‍රෝධ කර කර අනුන්ගේ දියුණුවට අකමැති, අනුන්ගේ සැපයට අකමැති, අනුන්ගේ පිරිවරට අකමැති, අනුන්ගේ යහළු යෙහෙලියන්ට අකමැති, අනුන් සැපයෙන් ඉන්නව දකින්න අකමැති, අනුන්ගේ ලස්සනට අකමැති ක්‍රෝධී පුද්ගලයා ක්‍රෝධ කරන තැනැත්ති කයින් වචනින් මනසින් දුස්චරිතයම කරනවා. දුස්චරිතේ කොට ඔහුට මොකද වෙන්නේ? අනුන් තමන්ගේ සතුරා නිරේ උපදිනවා නම් හොඳයි කියලා පතපතා ඉන්න මොහු කයෙන් වචනෙන් මනසින් දුස්චරිතය කළ මැරිලා නිරයේම උපදිනවා. මහණෙනි සතුරු බවට කැමතු සතුරු බව ඇති කරන ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රිය කරා හෝ පුරුෂය කරා හෝ පැමිණෙන මේ සත්‍යෙනි කරුණයි. දැන් බලන්න එකින් එකට තමන් වපුරන දේ තමන්ට ඵලයේ හැටියට ලැබෙනවා. තමන් කරන ක්‍රියාවේ විපාකේ තමන් කරාම එනවා. උඩු සුළඟට හෙළනා සියුම් දූවිල්ල ලෙසින් තමා කරාම තමා රැස් කරපු දේනවා. තමා කරාම නිന്ദා අපහාස එනවා. තමන් කරාම චෝදනා එනවා. තමන් කරාම දොස් පීඩා එනවා. තමාටම නිරේට යන්න වෙනවා. අනුන්ගේ නිරේ පතන කෙනාට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ක්‍රෝධ කරන කෙනාට ලැබෙන 7 වෙනි ආදීනය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා ක්‍රෝධ කරන්නා විරූපී වෙයි. එමෙම්ම දුකසේ නිදයි. එමෙම්ම අර්ථයේගෙන අනර්ථය ගත්තේ යයි වැරදි ලෙස සිතයි. එමෙම්ම ක්‍රෝධ කරන්නා කයෙන් වචනයෙන් හිංසා කොට ක්‍රෝධයෙන් පීඩිතව ධනෙ වනසා ගන්නේය. ඒ වගේම ක්‍රෝධ මදෙන් දරුණු ලෙස මත් වූයේ නින්දාවට බඳුන් වේ. ඒ තැනැත්තාට හිත මිතුරන් සහෝදරයන් අතහැර දමයි. ඒ වගේම ක්‍රෝධය anu අනර්ථය උපදවන දෙයකි. ක්‍රෝධය anu සිත ප්‍රකෝප කරවන දෙයකි. ඒ ක්‍රෝධය නම් වූ බියජනක කරුණ තම සිත තුල උපදී. එහි ජනයා එය තේරුම් නොගනී. දැන් මේ අපේ සිත්වල හටගන්න මේ ක්‍රෝධයේ ස්වභාවය. කිපෙන්නා යහපත නොදනි. කිපෙන්නා ධර්මයක් නොදනි. කුද්දෝ අත්තන් නජානාති. කිපෙන මිනිසයා අර්ථය දකින්නේ. කුද්දෝ අත්තන් නපස්සති. ඔහු අර්ථය දකින්නේ. කුද්දෝ ධම්මං නපස්සති. ධර්මයේ දකින්නේ. යහපත දකින්නේ. යම් ක්‍රෝධයක් මිනිසුගේ මැඩගෙන යයිද එකල්ලි ඔහු අඳුරට පිවිසි අන්ධෙක් වැනිය. යම් වෙලාවක ක්‍රෝධයෙන් සිත මැඩ ගන්නවද ඔහු අඳුරේ ඉන්න මිනිසෙක් වගේ. ක්‍රෝධය තමා තුළට පහසුවෙන් සේ පැමිණි ඉතා දුෂ්කර තත්වයට පත් කරයි. ඒ කියන්නේ ක්‍රෝධය මොහොතින් තමන්ගේ ජීවිතයට ඇතුල් වෙනවා. ක්‍රෝධයට වැඩි වෙලාවක් යන්නේ. හැබැයි ගොඩාක් දුකට පත් කරනවා. බොහෝ වෙලා පවතිනවා. පසු ක්‍රෝධය නැති වී ගිය කල්ලි ගින්නින් දැවුණු තැනැත්තෙකුසේ ශෝකයටපත් වේ. වන්න බලන්න ශෝක කරන හැටි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා නොනැත්තා මේ ක්‍රෝධය නමු එකම එක අකුසලේ නසන්නේය. එසේයින්ම අපටද නිවනට අපටද නිවට බව ඇති නොවේවා කියලා මේ ක්‍රෝධ කරන කෙනාගේ හිතේ යම් ක්‍රෝධයක් තියෙනවා ඒක දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ කරුණ දේශනා කරනවා. ඒකේ ආදීනව සිහි කරන්න කියනවා. තමන්ට වෙන හානිය සිහි කරන්න කියනවා. තමන්ට වෙන අපකීර්තිය සිහි කරන්න කියනවා. තමන්ගේ මෙලෝ පරිහානිය සිහි කරන්න කියනවා. තමන්ගේ පරලෝ දුගතිය සිහි කරන්න කියනවා. මේ විදිහට මෙලෝ පරලෝ පරිහානිය දුගතිය අප්‍රසාදය අපකීර්තිය සිහි කරලා ක්‍රෝධය නසන්න කියනවා. ක්‍රෝධය දුරු කරන්න කියනවා. ක්‍රෝධය බැහැර කරන්න කියනවා. මහණෙනි කිපුණු තැනැත්තාම පියාව මව නසයි. කිපුණු තැනැත්තා රහතුන් නසයි. කිපුණු තැනැත්තා පෘතජ්ජනයා නසයි. මේ ක්‍රෝධයට බඳුන් වෙච්ච පුද්ගලයා තරහා තිරමක් කිසිම ගුණයක් අඳුනන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ක්‍රෝධය කියන්නේ ඒ තරම් භයානක ඊටාම භයානක අකුසලයක්. මේ අකුසලයේ මුල් කරගෙන අපේ ජීවිතේ පුරා අපි බිඳවනවා.
මේ විඳවන ක්‍රෝධ සහගත බව අපි දුරු කරගත්තොත් මේ සිත වඩලා ඒක අපේ ජීවිතේට ඒකාන්තෙම සැපේ පිණිස දුක් පසුතැවීම නොවීම පිණිස උපකාරී වෙනවා. ඒ නිසා පින්වත්නි ඔබ අප සියලු දෙනාට මේ අපේ ජීවිත තුළ දුක උපද්දවන, පීඩා උපද්දවන, ඒ වගේම සසරට ඇද දමන, ඒ වගේම අනුන්ගේ හානියම විනාශයම දුකම පතන යම් මේ ක්‍රෝධ බවක් ඇද්ද මේ ක්‍රෝධයේ බැහැර කොට සැපවත් වූ සිතින් මෙත් කුළුණු සිතින් උදාර වූ සිතින් ගුණධම් වඩමින් වාසය කරන්න ක්‍රෝධයේ බැහැර කරන ලද සිතින් උතුම් ගුණධම් දියුණු කරගන්න අප සියලු දෙනාටද වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද දින අවිපටිසාර සදහම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් අප රැස් කළ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසසින් ආනුභාවයෙන් වෙලෙත්වා. සියලු දෙවියන් හට සුවසේ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ අප නමින් මේ පරිලෝකයන්ට දුණු සියලු ඥාතීන් මේ රැස් වූ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුමෝදනාවෙන් සියලු ඥාතීන්ගේ පරිලෝක ජීවිත සැපයටපත් වෙත්වා. වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවතුන් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමුණා වාසී සියලු සංඝ පිරිවරටත් රටලෝ වාසී සියලු ගුණධම් වර්ණ සියලු සංඝයාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක උපාසිකාවන්ට සුවසේම ධර්ම අවබෝධයේ පිණිස මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අද දින ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සාමාජිකත්ව ධර්ම සියලු දෙනාට අනුමෝදන් වේවායි. සියලු පින්වතුන් මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීඝාසිරි ලබත්වා. සියලු යහපතටපත් වේවා. සුවසේ මුතුම් ධර්මය අවබෝධ කරගන්නට ඒකාන්තයෙන්ම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.